අයබෝවන් ඔබ අදත් ජීවිතාර්ථ සමගින් එකතු වෙන්නේ. රටක් විදිහට අපි වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය තුළ දිගුකාලීන ආර්ථික විසඳුම් සඳහා ගමන් කළ යුතුමයි. ඒ තුළ කෘෂිකර්මාන්ත අංශයේ දියුණුව වගේම කර්මාන්ත සහ සේවා අංශයේ දියුණුවත් හරි වැදගත්. විශේෂයෙන්ම අපි මේ ඉන්න සියවස හතරවන කාර්මික විප්ලවයකට ඩිජිටල් කරන යුගයකට ලෝකයේ පිවිසෙමින් තිබෙන යුගයක්. ඒ නිසා කර්මාන්තකරණයෙන් බැහැරවන්නට අපිට අවස්ථාවක් නැහැ. ඒ නිසාම අලුත් තාක්ෂණ භාවිතයත් එක්ක කර්මාන්තකරණය තුළ අපේ රටට අවශ්‍ය දේවල් ව්‍යාපාරික වශයෙන් වෙන්න පුළුවන්, ගෘහස්ත වශයෙන් අපිට කර්මාන්තකරණය තුළ අවශ්‍ය දේවල් අපිටම නිෂ්පාදනය කරගන්න අවස්ථාවක් තිබෙනවා නම් කොයිතරම් වටිනවද? ලංකාවේ අදටත් මේ නිෂ්පාදනය කරන කර්මාන්ත ආයතන බොහෝමයක් තිබෙනවා. කර්මාන්ත පුරයන්ට අනුබද්ධිතව ඉහා සම්බන්ධව විශාල අභියෝග අවධානම මැද තමන්ගේ නිෂ්පාදන කටයුතු සිදු කරමින් අපේ රටේ දේශීය ආර්ථිකයට ශක්තියක් වන බොහෝමයක් කර්මාන්තකරුවන් ඉන්නවා. ඒ නිසාම අපි ඒ කර්මාන්තකරුවන් වෙනුවෙන් වැඩි ඉඩකඩක් හරිත ටීවී ජීවිතාර්ථ තුළ ලබා දෙනවා. වර්තමානයේ පවතින අවශ්‍යතාවය හඳුනා ගනිමින් කර්මාන්ත ශේෂ්ත්‍රයට අලුතෙන් එකතු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. වර්තමානයේ කර්මාන්තයක් පවත්වාගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. ඔවුනට අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම ලබා දීමේ අරමුණ සහිතව. ඒ නිසා අදත් අපි සූදානම් කර්මාන්තපුරයට අනුබද්ධිතව සුවිශේෂී කර්මාන්තයක් විදිහට දිගු කාලයක් පුරාවට තමන්ගේ කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ ඒෂියන් ස්ටිල් ඉක්විප්මන්ට් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වජිර කුමාර සිල්වා මහතා සමගින් කතා බහ කරන්න ආයිබෝවන් කියලා අපි ඔබතුමාව පිළිගන්නවා. ආයිබෝවන්. වජිර මහත්මයා මට හිතුණා දැන් අපි රටක් විදිහට කර්මාන්ත ගැන මේ වෙලාවේ කතා කළ යුතුමයි. ඒ නිසා අපි මේ මැදිරිය තුළ වැඩි ඉඩකඩක් ඒ සඳහා ලබා දෙනවා. ඔබත් කර්මාන්තකරුවෙක්. මේ කර්මාන්තකරණේ අද බොහෝ අවදානම් බාධක මැද ඇවිල්ලා සාර්ථක කර්මාන්තයක් බවට අද ආයතනය පත් කරගෙන තිබෙනවා. අපි ආයතනයේ ආරම්භය පිළිබඳ මතක් කරොත් කොහොමද මේක සඳහා පසුබිම සැකසෙන්නේ? ඔව්, ඇත්තට මේක හොඳ රසවත් කතාවක් තියෙනවා. ඒක මම ඉතාම කෙටියෙන් කියන්නම්. මම අපුස්ස උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් හදාරපු කෙනෙක්. මම කවදාකවත් මේ කාර්මික ශාස්ත්‍රයට නැඹුරු වෙන්න හිතපු කෙනෙක් නෙමෙයි. හැබැයි අපුස්ස උසස් පෙළ මම විශ්වවිද්‍යාලයට නොතේරීම සම්බන්ධයෙන් ඇතිවෙච්ච කනගාටුව කනස්සල්ල කම්පණය නිසා තමයි මම අද මේ ඇත්තටම කියනවා නම් මේ කාර්මික ශාස්ත්‍රයට අහම්බෙන්ම ඇතුල් වෙන්න මට අවස්ථාව ලැබුණේ. ඒක නිසා මම අහඹු සිදුවීමක් හැටියට තමයි මේක මේ සලකන්නේ. මේ කාර්මික ශාස්ත්‍රයේ ආරම්භය මම මුලින්ම විදේශගත වෙලා 1990 සුපර් එෆ් ඉන්ජිනියර්ස් කියලා ශීතකරණ අලුත් වැඩියා කරන ස්ථානයක් හැටියට පටන් ගත්තු කර්මාන්තයක් තමයි මේක. මම බලාපොරොත්තු වෙන්නේ එදා මෙච්චර ලොකු ගමනක් එන්න. හැබැයි මම පටන් ගත්තේ ශීතකරණ කාර්මිකයෙක් හැටියට ශීතකරණ ශාස්ත්‍රයේ ශීතකරණ උපකරණ අලුත් වැඩියාවන් කරන කෙනෙක් හැටියට තමයි මම පටන් ගත්තේ අහඹු ලෙස. ඔබතුමාගේ කතාව හරි වටිනවා වර්තමානයට. අපි දකිනවා වර්තමානයේ තරුණ පරපුර විශේෂයෙන්ම තමන්ගේ සාම්ප්‍රදායික රැකියා අරමුණු සහිතව තමයි තමන්ගේ අධ්‍යාපන විෂය පද්ධතියට ඇතුළත් වෙන්නේ. ඒ තුළ යම් අසමත් වීමක් සිදු නොතින් එතනින් බොහෝ වෙලාවට බිඳ වැටෙනවා. තමන්ගේ ඊළඟ අරමුණ මොකක්ද? තමන් කොහොමද ඊළඟට තමන්ගේ අනාගතය සකස් කරගන්නේ කියන එක පිළිබඳව බොහෝ ප්‍රශ්න ගැටලු සහිතව තමයි ඉන්නේ. ඒ නිසාම මෙවැනි අනපේක්ෂිත අවස්ථාවන් වල ඉන්න තරුණයන් වෙනුවෙන් ඔබතුමන් ලබා දෙන පණිවිඩය මොකක්ද? අධ්‍යාපන පද්ධතිය ඇතුලේ තමන් සකස් කරගන්න නිර්මාණශීලී බවත් එක්ක ව්‍යවසාය කියලා ඔබතුමා සඳහන් කරන්නේ. ඒ ව්‍යවසාය කොයිතරම් වැදගත්ද? ඔව්, ඔබතුමිය ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් ඇහුවේ. හැබැයි ඒකට මෙහෙමයි. ඒකට හොඳ සාර්ථක පිළිතුරක් තියෙනවා.
තමා ඉන්න වපසරියෙන් එළියට පොඩ්ඩක් හිතන්න පුළුවන් නම් out of the box කියලා අපි සාමාන්‍යයෙන් එකට සඳහන් කරන වචනය හිතන්න පුළුවන් නම් මේ සමාජයේ ඇතුලේ අවස්ථාවන් ගණනාවක් තියෙනවා Tamanට ඉදිරියට යන්න. ඒක දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වාම සුවිශාල අවස්ථාවන් ගණනාවක් තියෙන බිමක් මේ ලංකාව කියන්නේ. ඕනම කෙනෙකුට, තරුණ කෙනෙකුට, මැදිවියේ කෙනෙකුට කරන්න පුළුවන් අතිවිශාල අවස්ථාවන් ගණනාවක් තියෙන දූපතක් ලංකාව කියන්නේ. වෙන්න යන අත්‍යවශ්‍යම දේ තමයි වෙනස් වීම. Tamanට තමන්ගේ වටපිටාවට පිටින් අලුතෙන් යහපත් දෙයක් ඔළුවට අරගෙන තමන් කල්පනා කරලා බැලුවොත් තමාට ලොකු සුසුකම් තියෙන, බහුල අමුද්‍රව්‍ය තියෙන, බහුල දැනුම තියෙන ගොඩාක් දේවල් තියෙනවා. ගොඩාක් උදාහරණ දෙන්න පුළුවන්. ලංකාවේ තරුණ තරුණියන්ට උදාහරණයක් හැටියට අපි අපේ අසල්වැසි ඉන්දියාවත් එක්ක අපි සලකලා බැලුවොත් මම දන්නේ මේක මම මෙහෙම කියන එක කොච්චර හොඳද? ඉන්දියාවේ, දකුණු ඉන්දියාවේ තරුණ තරුණියෝ ලංකාවේ විල යමක් ආරම්භ කරන පෙරම් පුරනවා. ඒ වගේ තත්ත්වයක් අපේ රටේ ඇතුලේ තියෙනවා. ගොඩාක් දේවල් කියන්න පුළුවන්. ඒක වේලාසනින් අවුරුදු 18න් 19න් 20න් දැකපු කෙනෙක් මම. අහම්බෙන් දැකපු කෙනෙක් මම. ඔව් දැන් ඔබතුමන් සුවිශේෂී හේතුව තමයි ඔබ ව්‍යාපාරය ඇතුලේ ආයතනය ඇතුලේ මේ නිර්මාණ නිෂ්පාද තාක්ෂණික මැෂින් මේ යන්ත්‍ර නිර්මාණය කරන්නේ තවත් වාණිජමය පරමාර්ථයක් තිබෙන පුද්ගලයන් ඉලක්ක කරගෙන. ඒ තුළ විවිධාකාරයෙන් අපි දකිනවා බොහෝ වෙලාවල් වලට ව්‍යාපාරික අරමුණු මත යමක් නිෂ්පාදනය කරනවා නම් ඒ ව්‍යාපාරිකයාගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සපුරණාකාරී නිෂ්පාදනයක් වෙන්න ඕනේ. නිසා වාණිජමය අරමුණින් ශීතකරණ නිෂ්පාදනය කරනකොට ඒ ව්‍යාපාරිකයා ඉල්ලන වෙනස් සංයුතින් තියෙන පුළුවන්, වෙනස් ප්‍රමාණය බලාපොරොත්තු වෙන්න පුළුවන්, වෙනස් මාදිලියක් වෙන්න පුළුවන්. කොහොමද මේ ඉල්ලුමට සරිලන සැපයුම ලබා දෙන්න ඔබතුමා මැදිහත් වෙන්නේ? ඔව්, අපේ සුවිශේෂීත්වයක් තමයි අපි පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා. අපි උදාහරණයක් හැටියට කිව්වොත් යම්කිසි උපකරණයක් යම්කිසි ආහාරයක් කල් තියාගන්න ඕනේ කියලා ඍණ අංශක 18ට අපි ඍණ අංශක 18ට ඒක නිෂ්පාදනය කරලා දෙනවා. හැබැයි යම්කිසි කෙනෙක් කිව්වොත් ඒක ඍණ අංශක 50ට ඕන කියලා අපි ඒකත් නිෂ්පාදනය කරලා දෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් කිව්වොත් ඒක ධන අංශක 5ට නිෂ්පාදනය කරලා දෙන්න කිව්වොත් අපි ඒකත් කරනවා. ඒ වගේම විවිධ හැඩතල වලින් විවිධ ප්‍රමාණාත්මකව ඕනම අපි කරන්නා වූ ශාස්ත්‍රීය උපකරණ අපි නිෂ්පාදනය කරලා දෙනවා. ඒකට අපි කරන ශාස්ත්‍රීය උපකරණ තමයි commercial refrigeration equipments. ඒ කියන්නේ වාණිජමය ශීතකාරක උපකරණ, food display cabinets, commercial refrigeration equipments. ඒ උදාහරණයක් හැටියට කිව්වොත් under counter chillers, freezers, ඕනම ආහාරයක් ප්‍රදර්ශනය කරලා තියාගන්න පුළුවන් refrigeration equipment, ශීතකරණ උපකරණ. එතකොට hotel kitchen equipment, සුදු යකඩ වලින් නිම කරන ලද මුළු තැන්කේ උපකරණ. ඒක නම් වශයෙන් කිව්වොත් oven, එහෙම නැත්නම් burners, එහෙම නැත්නම් මේස, රාක්ක යනාදී ඕනම නම් කරන උපකරණයක් අපි නිෂ්පාදනය කරනවා. ඔව්, ඉතාමත්ම වටිනවා. දැන් දේශීය ආයතනයක් විදිහට මෙවැනි වාණිජ්‍යමය වශයෙන් අපිට අවශ්‍ය වෙන උපකරණ නිෂ්පාදනය කිරීම ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක්. ඒ නිසා දැන් ඔබතුමන් සඳහන් කරන විදිහට අපි දැන් බොහෝ වෙලාවට දකිනවා මේ නිෂ්පාදන වලට තරඟයක් තිබෙනවා. විශේෂයෙන්ම ආනයනික උපකරණත් එක්ක දේශීය නිෂ්පාදන වලට තරඟ කරන්න සිදු වෙනවා. එහිදී ඔබ ආයතනයේ වඩා සුවිශේෂී වන්නේයි මොන වගේ උපක්‍රමද ආයතනයේ ඇතුලේ භාවිත කරන්නේ පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගන්න, වෙළඳපොලේ ස්ථාවරත්වය පවත්වා ගන්න? මෙම ඒක දැන් අපි
සාමාන්‍ය ගහක් දිහා එච්චර නොබැලුවාට හොඳට ගෙඩි පිරිච්ච ලස්සන මල් පිරිච්ච ගහක් දිහා ඕන කෙනෙක් බලනවා. ඒ වගේ තමයි අපි අමාරුවෙන් කරපු දෙයක් තියෙනවා. ඒ තමයි ලෝකේ යම්කිසි තැනක හොඳ නිෂ්පාදනයක් සඳහා තියෙන්න ඕන තත්ත්ව සහතික මොනවද? ඒ සියල්ල අපි ළඟ තියෙනවා. Certificates of Europe කියන එකක් තියෙනවා. ISO certificates තියෙනවා. HACCP තියෙනවා. GMP තියෙන අනාදී වශයෙන් ඒ සියලුම තත්ත්ව සහතික අපි ලබාගෙන තියෙනවා. අපි නිතරම ප්‍රමිතියට ආදරය කරන ආයතනයක්. අපි හරියට ඒක අමුතු කතාවක්. අපි ප්‍රමිතියට ආදරෙයි. ඒක නිසා අපි හරියට හිතුවොත් ඇයි දේශීය මනස අපේ බහණ්ඩ වලට හැරෙන්නේ නැත්තේ? උත්තරය අපු ලෝකල්ද? ඔව්. එතකොට අපි අපේ බහණ්ඩ සමහර වෙලාවට හදලා තියෙනවා. නෑ ඕගොල්ලෝ මේක හදපු එකක් නෙමෙයි. ඕක ඕගොල්ලෝ හදලා නෙමෙයි. ඕගොල්ලෝ මේ පිට රටින් ගෙනල්ලා ඕගොල්ලෝගේ නම ගහලා. අපි කිව්වට විශ්වාස කරන්නේ නැහැ. ඉතින් අපි මොකක් හරි ඔය යට අල්ලපු කරපු තැනක් රින්ගවල පෙන්නනවා. එතකොට තමයි විශ්වාස ගන්න. ඒක තමයි අපේ සුවිශේෂීත්වය. අපි අපේ ශාස්ත්‍රයේ උපරිම නම් දරු ආයතන තියෙනවා ලෝකේ. අන්න ඒවා තමයි අපි ලූ බඳින්නේ. අපි ඒ தത്വයට යනවා. අපිට හොඳ ගෝල් එකක් තියෙනවා. අපිට හොඳ පොදු අරමුණක් තියෙනවා. ආයතනික අරමුණක් තියෙනවා. ආයතනීය දැක්මක් තියෙනවා. හොඳ ඒක නිසා අපි ඒවට යන ආයතනයක්. ඒක තමයි අපේ සුවිශේෂීත්වය. ඔව් හරිම වටිනවා වජිර මහත්මයා. කර්මාන්ත ඇතුලේ මේ උත්සාහයත් එක්ක දීර්ඝකාලීන අරමුණු මත අපේ රටට අභිමාන එකතු කරන්න කර්මාන්තකරුවන් උත්සාහ දරනවා කියන්නේ අපි අද දවසේදී අගය කළ යුතුම කාරණයක්. ඒ නිසා හරිම වටිනවා මේ කතා බහ. අපි ආරාධනා කරන ඔබට රැඳිලා ඉන්න කියලා ජීවිතාර්ථ සමගින් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. නැවත හමු වෙමු. ඔබ නැවත ජීවිතාර්ථ සමගින් එකතු වෙන්නේ. අපි වජිර කුමාර මහත්මයා සමගින් කතා බහ කරමින් ඉන්නේ. ඔහු වාණිජමය වශයෙන් ශීතකරණ නිෂ්පාදනය සහ අලුත් වැඩියාව වගේම අපේ හෝටල් සහ වාණිජමය ක්ෂේත්‍රය තුළ බොහෝ අත්‍යවශ්‍ය දේවල් නිෂ්පාදනය කරන කෙනෙක්. එතකොට වජිර මහත්මයා මේ හා සම්බන්ධව තාක්ෂණය ඉතාමත්ම සමීපව බද්ධ වෙනවා. අපි තාක්ෂණය ගැන අපි වර්තමානයේදී කතා කරොත් අපි දකිනවා අපි මේ කතා කරන මොහොතේදීත් ලෝකයේ තාක්ෂණය වෙනස් වෙනවා. හැම විටම තාක්ෂණයේ අලුත් දේවල් පහසු කාරකයන් සොයා ගන්නවා. ඒ තුල අභියෝගයන්ට මුහුණ දෙන්න නව්‍යකරණය වෙන්නට කර්මාන්තකරුවන්ට සිද්ධ වෙනවා. කර්මාන්තකරුවන්ට ඒන් ගැලවෙන්නට බෑ. කොහොමද මේ නව්‍යකරණය ඇතුලේ ආයතනයේ සැලසුම්? ඔව්. අපේ ශාස්ත්‍රයේ තමයි ඔබතුමිය කියනවා වගේ නව්‍යකරණයට භාජනය වෙන ප්‍රමුඛ ශාස්ත්‍ර අතරින් එකක්. අපේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි ඇස්පරායි. ASPARAI ඇස්පරායි. අපේ ඇස්පරායි නමම නව්‍යකරණීය සංකේතයක්. ඇස්පරායි කියන්නේ මොකක්ද කියලා හිතෙනවා. නමුත් අපි ඇස්පරායි කියන නමත් භාවිතා කරේ ඒකේ තේරුම ඇතුළට රිංගවල අපේ ශාස්ත්‍රීය ප්‍රමුඛයෙක්ගේ හඬ අරගෙන අපේ සංස්කෘතික තේරුමක් බද්ධ කරලා. අත අපි නව්‍යකරණයට මුහුණ දෙන්නෙත් ඒ වගේම තමයි. අපි මොන නව්‍යකරණය වුණත් අපේ පදනම එකයි. කියන්නේ දැන් ෆැරඩේ කියන විද්‍යාඥයා අවුරුදු ගණනාවකට කලින් හොයාගත්තු මූල ධර්මයේ මත තමයි සියලුම දේවල් වෙන්නේ. හැබැයි අපි කස්ටමර්ගේ පහසුව උදෙසා වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට දැන් අපේ ශාස්ත්‍රීය සීතකරණ උපකරණ ඒ කන්ට්‍රෝල් කරන කෙනාට ගෙදර ඉඳන්
කම්පියුටර් එකේ මොනිටර් කරන්න පුළුවන්. බ්‍රේක් ඩවුන් එකක් තියෙනවා නම් අලුත් වැඩියාවක් තියෙනවා නම් ඒකට ඉන්ඩිකේට් වෙනවා. අපි ඒ සඳහා යූසුලුව වැඩ කරනවා. ඒ සඳහා අපිට වෙනම R&D ඩිවිෂන් එකක් තියෙනවා. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් යුනිට් කියලා. දැන් ඔබතුමිය හිතන්න එපා මේ ලොකුවට තියෙනවා කියලා. නැහැ ඒක ඉන්නේ දෙතුන් දෙනයි තමයි. මොකද ඒක තියෙන්නේ මගේ යතේ. ඔව්. ඉතින් ඒ සඳහා අපි පැය 24ම මනක් කල්පිතව වැඩ කරනවා. අප්ඩේට් වෙනවා. ඒක නිසා ලංකාවේ මොකද්ද ඉන්නේ අවශ්‍යතාවයක් ඉස්සල්ලාම උකහාගන්නේ අපි. අපි ඒක මාකට් එකට දෙනවා. සමහර ලාවට ඒක ලංකාවට අලුත් වැඩි වගේත් වෙනවා. අපිට ඒ වගේ දේවලුත් වෙලා තියෙනවා. ලංකාවේ ඉහළම පෙළේ තියෙන ආයතන වලට ඒගොල්ලෝ කියනවා නෑ අපිට ඒක තාම උමනා වෙන්නේ නෑ. ඒක නිසා අපි මාකට් එකේ ඉහළින්ම රැඳිලා ඉන්නවා. ඔව් ඒ නව්‍යතාවය හරිම වටිනවා. වජිර මහත්මයා දැන් නව්‍යතාවය තුල තමයි ව්‍යවසායකයාට සාර්ථක වෙන්නට වැඩි ඉඩක් තියෙන්නේ. ඒ අභියෝගය බහර ගැනීමත් නවීකරණය ඇතුළේ තිබෙන නිසා දැන් ඔබතුමන් දකින විදිහට අපි ලෝකයේ නවනිපැයුම් ගැන නව්‍යතාවයන් ගැන ඒ නවනිපැයුම් බිහි කරන පුද්ගලයන් ගැන දිනකට ඕනෑ තරම් අපේ රට තුළ විතරක් නෙමෙයි ලෝකයේම හැම රටකම අහනවා. හැබැයි ඒ උන්ගේ නිර්මාණයන් නිෂ්පාදනයක් බවට ව්‍යාපාරික අරමුණක් බවට පත් වෙනවා හරි අඩුයි. ඔබ හිතන විදිහට ඇයි මේ නව්‍යතාවයන් තමන් නිර්මාණය කරන තමන්ගේ නව අදහස තමන්ගේ නව නිපැයුම ව්‍යාපාරික අරමුණක් වෙනුවෙන් භාවිත කරන්න යොමු නොවෙන්නේ? ඔව්. දැන් ලෝකේ වචනයක් තියෙනවා ව්‍යවසායකත්වය කියලා. ව්‍යවසායකයා කියලා. ව්‍යවසායකයා කියන්නේ ඔන්න ඔය දේට අභියෝගාත්මකව මුහුණ දීලා ජය ගන්න කෙනා. මොකද්ද? දැනට අවුරුදු 30කට 35කට කලින් මගේ ඔළුවේ පිළිරැව් වෙච්ච දේවල් අවුරුදු 5ක් විතර යනකොට ඒක ප්‍රායෝගිකව එළියට දාලා අදහස භාණ්ඩයක් බවට පත් කරලා භාණ්ඩයට වාණිජ්‍ය වටිනාකමක් එකතු වෙනවා පාරිභෝගිකයට අවශ්‍ය වුණාම. ඒ විතරක් නෙමෙයි. ඒ අලුත් භාණ්ඩවල ලාභ ප්‍රතිශතය තීරණය කරන්න පුළුවන් අපිට එතකොට හොඳට. මොකද ඒක සමාජයට අලුත් අදහසක්, අලුත් භාණ්ඩයක්. එතකොට අපිට තරගයක් නෑ එතන. ඒක නිසා මට කවදාවත් මේ ශාස්ත්‍රීය බයක් දැනෙන්නේ නැහැ. මට අභියෝගයක්වත් නැහැ. මොකද මා අනුකරණය කරන්නන් මිස මට අනුකරණය කරන්න කෙනෙක් නැත. ඇයි මම තමයි ප්‍රමුඛයා. මගේ අදහස තමයි අර ඔබතුමිය කියපු අදහස අමාරුවෙන් ප්‍රායෝගිකව වෙනල්ලා ඒ ප්‍රායෝගිකව මගේ ආදරණීය සේවකයන් එක්ක එකතු වෙලා වැඩ ටික කරගෙන හොඳ ව්‍යාපාර සැලැස්මකට දාලා ව්‍යාපාර සැලැස්මේ මූලිකම අංගය වෙන මාකටිං සැලැස්මකට දාලා මාකටිං සැලැස්ම කොච්චර ප්‍රබලද දුර්වලද කියලා අඳුනාගෙන නිෂ්පාදන සැලැස්මකට ගිහිල්ලා නිෂ්පාදන සැලැස්ම මානව සම්පත් සැලැස්මට හරවගෙන මානව සම්පත් සැලැස්ම මූල්‍යමය සැලැස්මකට හරවගෙන තමයි බිස්නස් එකක් කරගෙන යන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වෙනවා හොඳ ප්‍රැක්ටිකල් වගේම තියරිටිකල් නොලෙජ් එකක්, න්‍යායාත්මක දැනුමක් වුමනා වෙනවා. ඒ සඳහා හොඳ ව්‍යවසායකත්ව පාඨමාලා ලංකාවේ තියෙනවා. බිස්නස් කළමනාකරන පාඨමාලා සහ අදාළ දේවල් තියෙනවා. ඒවා එකතු කරගෙන තමයි ඔය අදහස කියන එක ප්‍රායෝගිකව එළියට ඇවිල්ලා මාකට් කරලා ප්‍රොෆිට් එකක් ගන්න කරන්න පුළුවන්. ලාභයක් ගන්න පුළුවන්. ඒක නිසා ඕනතරම් අදහස් පහළ වුණාට ඔහු නිර්මාණකරුවෙක්. හැබැයි ව්‍යවසායකයෙක් නෙමෙයි. ව්‍යවසායකයෙක් වෙන්න නම්
අර මම කියපු ස්ටේජස් ටික ගිහිල්ලා අවසාන අරමුණ වන ලාභයේ ඉපීමට සමත් වෙන්න ඕනේ. ඒක නිසා ව්‍යවසායකයන් බිහිවන්නේ නැත. ව්‍යවසායකයන් ඉබේම ඇති වෙනවා. මම දන්නේ නැහැ කොහොමද කියලා. උදාහරණයක් හැටියට මම අපූර්ව දෙයක් කියන්න. මේ දවස්වල සුලභ දර්ශනයක් නේ පාරවල් වල තෙල් පොලිමේ ඉඳීම. මම උදේ 5යි කාලට මට පුරුද්දක් තියෙනවා මම කොහෙද මගේ ඩයරිය ඇත. දැනුත් අර මේ සුඩ ඩයරිය තියෙනවා මගේ. නිල් පාට ඩයරිය එක. මම එදා පොලිමට යනකොට මගේ ඩයරිය අරගෙන තමයි වාහනේට තෙල් ගහගන්න ගියේ. මට කරන්න දෙයක් නැහැ නේ. මම සීට් එක පොඩ්ඩක් කැල කරගෙන වාඩි වෙලා කල්පනා කරනකොට මට යම් අදහසක් ආවා. මම ඒක නිකන් දල විදියට ලියාගත්තා. හැබැයි ඔබතුමිය දන්නවද එදා ආපු අදහස මොකක්ද කියලා? එදාවේ කාර්මික අදහසක් නෙමෙයි. එදාවේ කාව්‍යමය අදහසක්. මට එදා හිතුණා ව්‍යවසායකෙනි අවදි වන්න කියලා සංකල්පනාවක් ඔළුවට ආවා. මම ඒක ලියාගත්තා. ඒ සංකල්පනාව මම පොඩ්ඩක් ප්‍රසාරණය කරලා තාමත් මේ පොතේ කොලයක තියෙනවා. මම දැන් ඕක යම් කිසි ගීතයක් බවට පත් කරනවා. අන්න ඒ වගේ තමයි වෙලාවක් කලාවක් නැතුව ව්‍යවසායකයන්ට අදහස් පහළ වෙනවා. ඉතින් මට හරි මගේ ජීවිතේ පළවෙනි වතාවට මම ඉස්කෝලේ යන කාලේ නම් ඒ වගේ වැඩල් ගොඩක් දේවල් කරලා තියෙනවා. නවකතා ලියලා තියෙනවා, කවි ලියලා තියෙනවා. බොහොම ආසාවෙන්. මේ අවුරුදු ගානකට පස්සේ තමයි ඔය තෙල් පොලිමේදී ඒ වගේ මට අලුත් අදහසක් ආවා. ඒ වගේම තමයි නව නිර්මාණ වලටත් අදහස් ඔබතුමිය කියු පරිදි නව නිර්මාණ වලට අදහස් අපිට අහම්බෙන් එනවා. අපි ඒවා පාවිච්චි කරනවා. අපි ඒවා ප්‍රායෝගිකව පරීක්ෂණ වලට ලක් කරගන්නවා. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට ලක් කරනවා. අපි ගොඩාක් මහන්සි වෙනවා. මහන්සි වෙලා ඒක යථාර්ථයක් බවට පත් වෙනකොට අපි අති විශාල තෘප්තියක් ලබනවා. ඒ තෘප්තිය නිසා ඒ තෘප්තියෙන් ලැබෙන ප්‍රතිඵලය නිසා අපි තව තෘප්තිමත් වෙනවා. ව්‍යවසායකයෝ මුළු ලෝකෙම අන්න එහෙමයි වෙන්නේ. එතකොට ව්‍යවසායකට මහන්සි දැනෙන්නේ නැහැ. අවසානයේදී මේකේ ඵලය මොකද්ද? අපි මොකද්ද මේ කරන්නේ? අපි අපේ රටේ හයි ටෙක් ටෙක්නොලොජි පාවිච්චි කරලා ප්‍රොඩක්ෂන් එකක් පටන් ගන්න අපි ලංකාවට මුල පුරපු සාඩම්බර ආයතනයක්. ඇස්පරයි කියන්නේ එහෙම නමක්. එතකොට අපේ ඩොලර්ස් මෙහි අපිට නතර වෙනවා. මම ගිය අවුරුද්දේ අග බැලුවාම සෙන්ට්‍රල් බැංක් එකේ ෆිගර්ස් වලට අනුව ඩොලර් අතිවිශාල මිලියන් ගාණක් අපේ ශේෂ්ඨය එළියට යනවා. අන්න ඒක නිසා මම අපේ එක්ස්පැන්ෂන් එක ඒ අනුව මේ රටේ මෙච්චර ඩොලර්ස් ප්‍රමාණයක් යනවා. මට පුළුවන් ඒක නවත්තන්න. ඒ වෙනුවෙන් මම දැන් වැඩ කරනවා. ඔව් ඊටමත්ම වටිනවා. දැන් ඔබතුමන් සඳහන් කරන්නේ මේ නිර්මාණශීලී බව තුළ ප්‍රායෝගික භාවිතය හරි වැදගත්. ඒ වගේම මේ තුළ ව්‍යවසායක හැකියාව Tamanට වර්ධනය කරගන්න හැකියාවක් තිබෙනවා නම් කර්මාන්තකරණයට යොමු වෙන්න පුළුවන්. දැන් අපි වර්තමානයේ දකින වජිර මහත්මයා මේ බොහෝ තරුණයන් කර්මාන්තකරණයට එන්න අපනයන නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු වෙන්න විදේශ විනිමය උපයන්න හරි කැමැති. ඒ සඳහා තිබෙන මාර්ග පිළිබඳ දැනුවක් වෙනවා. ඒ සඳහා තිබෙන නිෂ්පාදනයන් පිළිබඳව සොයා යනවා. මේ විදිහට Tamanගේ නිපුණතාවය ඒ සඳහා යොදවන්න උත්සාහ කරනවා. අපි දකින වර්තමානයේ තවත් පැත්තකින් ගත්තොත් අධ්‍යාපනික විෂය ධාරාව තුළ තාක්ෂණ විෂය ධාරාවට වැඩි වශයෙන් තරුණයන් යොමු වෙනවා Tamanගේ නිපුණතාවය වර්ධනය කර ගැනීම අවශ්‍යයි කියලා හඳුනාගෙන. හැබැයි මේ නිපුණතාවයත් එක්ක නිපුණතාවය වර්ධනය කරගත්තු තරුණයන් තුළ ඒ හා සමානවම නිපුණතාවය හා සමානවම නිමවුමක් ලැබෙනවද කියන එක අපිට ප්‍රශ්නයක්. ඔබතුමා මොකද හිතන්නේ මේ පිළිබඳ? ඔව් මම ඒකේ කොටසක් පැහැදිලි කරේ ඉස්සෙල්ලා. නිර්මාණය නිමැවුමක් බවට පත්වීම සඳහා අතිවිශාල නොනවත්නා ධෛර්යයක් වුවමනයි. අතිවිශාල කැපවීමක් වුවමනයි. නොනවත්වා ගලා යන කැපවීමක් වුවමනයි.
ඒ සඳහා මා දන්නා තරමට මහ විශාල සහයෝගයක් තියෙනවා අපේ රටේ. හැබැයි හැමෝම කියන්නේ නැහැ කියලා. හරි පුදුමයි. රත්මලානි කාර්මික සංවර්ධන මණ්ඩලය අති දැවැන්තෙක්. එතන ඉන්න මහත්මීන් මහත්වරු ඒක දෙන්න සූදානමින් ඉන්නේ. අවශ්‍ය සියලුම මඟ පෙන්වීම. අවශ්‍ය සියලුම මඟ පෙන්වීම. ඕන තැනකදී යම් දුර්වලකම් අඩුපාඩු තියෙන්න පුළුවන්. මා දකින විදිහට ඔබතුමීට කියන්න මාත් පිළිගන්නවා මොකක් හෝ අඩුවක් තියෙනවා. ඔය නිමැවුම් එහෙම නැත්නම් නිර්මාණ නිමැවුම් බවට පත්වෙන අන්තර්කාලීන කොටසට Industrial Development Authority, Industrial Development Board ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි ඒව පස්සෙන් යන්න ඕනේ. අපි ඒව පසුපස යන්න ඕනේ. නිකන් නිමැවුමක් කරා මම හරි ෂෝක් පත්තරයක ආටිකල් එකකුත් ගියා මම තමයි වැඩකරු කියලා. ඒක වැඩක් නෑ. ඒ කෑල්ල එහෙම තියලා එළියට යනවා. දැන් මමත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ගොඩක් දේවල් අරගෙන තියෙනවා. එතුමන්ලා එච්චර ඒවා මාකටිං කරන්නේ නැහැ හැබැයි. ඒවට එච්චර ලොකු ලකුණු දාගන්නේ ඒ සර්විස් එක දීලා සද්ද නැතුව ඉන්නවා. ඉතින් අපි යන්න ඕනේ. අලුත් දෙයක් කරන්න ලොකු ධෛර්යයක් ඕන. ලොකු කැපවීමක් ඕන. ඒ වගේම ලොකු ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් දැනුමක් තියෙන්න ඕනේ. ඔව් ඒක තමයි වැදගත් වෙන්නේ. ව්‍යාපාර කළමනාකරණය හා සම්බන්ධ දැනුමත් එක්ක කර්මාන්තකරණය තුළ මේ අභියෝග වලට මුහුණ දෙනවා නම් අපිට හැකියාවක් තිබෙනවා දේශීය වශයෙන් සාර්ථක වෙනවා වගේම විදේශ වෙළඳපොළ තුලටත් ප්‍රවේශ වෙන්න. ඒ සඳහා කර්මාන්තකරුවන් ප්‍රවේශ කරවීම හරිත ටීවී ජීවිතාර්ථ අපේ අරමුණක්. ඒ නිසාම තමයි අපි කර්මාන්තකරුවන් සඳහා මේ මැදිරිය තුල අවස්ථාව ලබා දෙන්නේ. අපි නැවත කෙටි විරාමයක් ලබා ගන්නවා. රැඳිලා ඉන්න ජීවිතාර්ථ නැවත ජීවිතාර්ථ සමගින් එකතු වෙන්නේ. අපි වජිර කුමාර මහත්මයා සමගින් කතා බහ කරමින් ඉන්නේ. වජිර මහත්මයා දැන් අපි ඔබතුමා සඳහන් කරා රාජ්‍ය වශයෙන් අපිට විශාල මැදිහත් වීමක් ලබා දෙන්න පුළුවන් ආයතන අපේ රට තුළ පිහිටලා තිබෙනවා. ඔවුන් සූදානම් කර්මාන්තකරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන්න, ඒ අවශ්‍ය දැනුම ලබා දෙන්න, ඔවුන්ට අවශ්‍ය නිවැරදි ගමන් මඟ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසන්න. එවැනි වාතාවරණයක් තුළ වර්තමානයේ අපි කර්මාන්ත ඇති කළ යුතුයි. නැවත කර්මාන්ත පුරයන් සඳහා වැඩි ඉඩකඩක් අපේ ලංකාව තුළ නැවත විවර කළ යුතු අවස්ථාවක අපි ඉන්නේ. එවැනි මොහොතක ඔබ කොහොමද දකින්නේ අපි ලෝකයේ අවශ්‍යතාවයන් හඳුනාගෙනයි කර්මාන්ත ආරම්භ කළ යුතු. ඒ නිසා අප වැනි රටකට තියෙන මොන වගේ ශක්්‍යතාවයක්ද ලෝකයේත් එක්ක තරඟ කරන්න? හොඳයි. මෙහෙමයි. ඔබතුමිය සඳහන් කරා වගේ අපි ඉස්සෙල්ලම ලෝකේ ඉල්ලුම දිහා බලන්න ඕනේ. ඒක ඇත්ත. ඊට පස්සේ අපිට මොනවද freely available තියෙන්නේ? උදාහරණයක් හැටියෙම මොනවට හරි ඒකට කියන්නේ costing එකකදී අපිට මොනවද තියෙන්නේ? අපිට බහුලව තියෙන්නේ මොනවද? එතකොට අපිට තියෙන ඉල්ලුම මොකද්ද ලෝකේ? ඒක මෙහෙමයි. අපිට ලෝකේ හොඳම දේවල් තියෙන රටක්. පළවෙනි මේක තමයි අපේ රටේ පිහිටීම. භූගෝලීය වශයෙන් පිහිටීම. භූගෝල වශයෙන් පිහිටීම. කුමක් සඳහාද? මුළු ලෝකෙටම ට්‍රාන්ස්පෝර්ට් කිරීම සඳහා. ඊළඟට මා විශ්වාස කරන විදිහට productive labor ඵලදායී ශ්‍රමය ලංකාවේ තාම තියෙනවා. නිකං ශ්‍රම බලකායක් නෙවෙයි ඵලදායී ශ්‍රම බලකායක්. හැබැයි ඒක පොඩ්ඩක් බ්‍රෂ් කරගන්න ඕනේ. ඒවට ඔය
අලුත් 5S Kaizen JIT කියන වගේ දේවල් පාවිච්චි කරලා ඒව හදාගන්න පුළුවන්. එතකොට අපිට ශ්‍රම බලකාය තියෙනවා, ප්‍රොඩක්ටිව් ලේබර් තියෙනවා, භූගෝලීය වශයෙන් තියෙනවා. ඊළඟට අපිට උරුම දේශීය අමුද්‍රව්‍යත් ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට අපිට අඩු දෙයක් තියෙනවා. ඒ දේ තමයි මම ඒකට කියන්න කැමති ව්‍යවසායකත්ව හුරුව, ව්‍යවසායකත්ව නැඹුරුව. හැබැයි ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒකටත් අඩිතාලම දාලා තිනවා දැන් අවුරුදු කීපයකට කලින් අර ඔබතුමිය සඳහන් කරා වගේ තාක්ෂණික විෂයන්, තාක්ෂණික දැනුම විවිධ විදිහට grade 10 වගේ ඉඳලා ඒක එහෙම දාලා තියෙනවා. ඒතකොට ඒකත් පටන් අරන් තියෙනවා. දැන් එතකොට අපි මේව නොකරන්නේ ඇයි කියලාද අපිට හිතන්න තියෙන්නේ. ඇයි මේව නොකරන්නේ? එකම දේ අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. අපිට හිතෙන්න ඕනේ. අපිට දැනෙන්න ඕනේ. අපි හිතන්න ඕනේ. අපි මේක කරන්න ඕනේ. එක පැත්තකින් උපදේශනය දෙන්න IDB, IDA යන ආදී ස්ථාන තියෙනවා. එතකොට තාක්ෂණික දැනුම grade 8, grade 9, grade 12 වලින් 8 ඉඳලා ගලාගෙන එනවා. අවශ්‍ය ඔබතුමී කියන්නේ මොන තරම් තාක්ෂණික විද්‍යාව ලංකාවේ තියෙනවද? මොන තරම් පාඨමාලා තියෙනවද? ඇයි හදෙන්නේ? ඕයන් ළමයි එළියටත් එනවනේ. එතකොට තව අවශ්‍ය සම්පතුත් යම් ප්‍රමාණයක් තියෙනවා. වරින් වර අඩු ප්‍රතිශතයේ තියෙන ණයක් දෙනවා. නමුත් කැරකෙන්නේ නැහැ නේද අතේ? ඇයි? චේන්ජ් වෙලා නැහැනේ අපි. මම හිතන්නේ ඒ ටික තමයි අපි දැන් කළ යුත්තේ. මම මේකට තව දෙයක්ත් එකතු කරන්න. මේ වෙලාව තමයි දැන් දැඩි අභියෝගාත්මක අවධියක් නෙමේ ලංකාව පසු කරන්නේ. මේට සමාන අභියෝගාත්මක අවධියන් පසු කරපු රටවල් අපි දැක්ක පහුගිය කාලේ. උදාහරණයකට ලිබියාව, ඒ වගේ රටවල්. හැබැයි අපිත් පහු කරනවනේ දැන් මේ වගේ කාලයක්. ඔබතුමිය දන්නවද මම මේ කාලෙට හරි පෙරේතයි. මේ කාලයට අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඉගෙන ගන්න බොහෝ දේවල් නෙමෙයි. මේ අපිට තියෙන ස්වර්ණමය අවස්ථාවන් පසු කරන කාලයක්. ස්වර්ණමය අලුත් අවස්ථාවන් පසු කරන කාලයක්. golden opportunities. ස්වර්ණමය අවස්ථා. මොනවාද ස්වර්ණමය අවස්ථා? මම කීපයක් කියන්නම්. පින් සිද්ධ වෙන්න කාට හෝ පින් සිද්ධ වෙන්න ඩොලර් අරබුදයක් ඇවිල්ලා තියෙනවා. කොච්චර හොඳයිද දෙයියනේ. දේශීය ආයතන වලට හොඳම අවස්ථාවක්. දේශීය ආයතන වලට හොඳම අවස්ථාවක්. හැබැයි අභියෝගයක්. ඇයි ඒ? නිමි භාණ්ඩ සේම අමුද්‍රව්‍යත් ගැනීම අපහසුයි. ඔව්. එතකොට මොකද්ද අපිට අවශ්‍ය? ආපහු අපි එතන චේන්ජ් වෙන්න ඕනේ. ඒ අමුද්‍රව්‍ය වෙනුවට වෙනත් අමුද්‍රව්‍ය යොදා විකල්ප භාවිතා කරලා නිෂ්පාදන කරන්න. කොච්චර ලේසිද? ඒ වගේ අපිට අපෙන් පිටරට යවපු පොඩි භාණ්ඩ දැන් සමහර අය යවන්නේ නැහැ. ඒක නිසා ඒවා යවන්න අවස්ථාවක් අපිට ඇවිල්ලා. ඔන්න පැත්තක හිටපුවා අපිත් එක්ස්පෝර්ට් කරන්න පටන් ගත්තා. මාලදිවයින්ට, ඩුබායි වලට immediately digital marketing ක්‍රමවේද ටිකක් හදලා inquiries ටිකක් දාලා inquiries ගෙන්නගෙන වැඩ ටික පටන් ගත්තා. ඔය යන්නේ ලස්සනට. ඒක නිසා මේ පහු කරන්නේ අති විශාල අවස්ථාවන් තිබිච්ච මේ පිරිච්ච කාලවකවානුවක්. නමුත් මම ප්‍රාර්ථනා කරන්නේ මේක දිගටම තියෙන්න කියලා. හැබැයි මේ කාලයේ වටිනාකම අපිට ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට සියලුම දේවල් තියෙනවා. දැන් මාකට් එකක් තියෙනවා. එතකොට
මාකට් එකට අවස්ථාවක් පෑදිලා තියෙනවා. එතකොට අමුද්‍රව්‍යත් විකල්ප අමුද්‍රව්‍ය තියෙනවා. කට්ටියක් ඉන්නවා. ස්කිල් එකක් තියෙනවා. අපේ රටේ හොඳ ප්‍රොඩක්ටිව් ලේබර් එකක් තියෙනවා. ඔබතුමිය ඉතා නිර්මාණශීලී විදිහට මේක ඉදිරිපත් කරනවා වගේම මම නිර්මාණශීලීව අපේ ආයතනයේ කර්මාන්ත ටික කරනවා වගේම තව දහසකුත් කට්ටිය ඉන්නවා මේක කරන. හොඳ නිර්මාණශීලී මේ ඔපචුනිටිස් අපි ගන්න ඕනේ. ආයතනයේ තියෙන උපදේශනයේට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ඊට අදාළ තැන් මුළු ලංකාව පුරාම තියෙනවානේ. ඒ මුළු ලංකාව පුරාම ඒවැ ඉන්නේ ඉතාමත්ම හොඳ ටීම් එකක්. මට නම් වශයෙන් උනත් කියන්න පුළුවන්. ඉතාමත්ම හොඳයි. අනේ මිස්ටර් වජිර මෙහෙම කරමු. අපිටත් ඉස්සරහෙන් යනවා. ඔව්. ඉතින් අපි මේ අවස්ථාවල් ගන්න ඕනේ. ඒක නිසා මම යෝජනා කරන්නේ මේ වෙලාවේ ඉක්මනට අවදි වෙන්න ඕනේ. අභියෝගයක් තමයි. ප්‍රශ්න අමාරුකම ගොඩක් දේවල් නැහැ කියන වචනය. අවදානම. දැඩි අවදානම. බැංකුවලින් තියෙන අපහසුතාවයන්. හැබැයි ඒ ඔක්කොටම ඉදිරියෙන් අපිට මාකට් එක ක්‍රියේට් වෙලානේ. හැබැයි දැන් ඔය ඔක්කොම හොඳට වෙලා මාකට් එක නැති වුණොත් අපිට කිසි දෙයක් කරන්න බෑ. ඔව්. අපි රටවල් වලට ගිහිල්ලා එක්සිබිෂන්ස් වලට ගිහිල්ලා දඟලලා කරලා ඔය අපේ EDB එක එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක ගොඩාක් වෙර දරනවා මේ මාකට් එකක් අල්ලලා දෙන්න එළියෙන්. හැබැයි ඒ කාලේට කොච්චර අමාරුද? ඒගොල්ලෝ අපිට ගොඩක් සහයෝගය දෙනවා. හැබැයි හරි අමාරුයි ඒක අල්ලගන්න. මේ දැන් ළඟට ඇවිල්ලානේ. මම තව උදාහරණයක් කියන්නම් ඔබතුමියට. ලංකාවේ සුප්‍රසිද්ධ ජාත්‍යන්තර ආයතනයක්. ඔව්. ඒගොල්ලෝ පිට රටවලින් බඩු ගේනවා. පහුගිය කාලේ සී ෆ්‍රේට්ස් නිසා කාගෝ ප්‍රශ්න නිසා ඒගොල්ලන්ට ඒවා ගේන්න බැරි වුණා. ඒගොල්ලන්ට ඒවා ගේන්න බැරි වෙලා ඒගොල්ලෝ හෙව්වා ඉක්මනට මේවා කාගෙන්ද ලංකාවෙන් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ හොයාගත්ත අපිව. අපි ළඟට ඇවිල්ලා මහ පරිමාණයෙන් මේ වැඩ අපිට දෙන්න එළඹුණා. අපි ඒවා ගිවිස ගත්තා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ආසියාවට සප්ලයි කරන්නත් අපිට chance එක ලැබෙනවා. ලැබිලා තියෙනවා. ඉතින් මේ වෙලාවනේ වටින්නේ. මේ වෙලාවේ නේද වටින්නේ. එහෙම නේද? ඔබතුමී හිතනවා නේද එහෙම? ඔව්. එහෙමනම් අපි මේ වෙලාවේ ප්‍රයෝජනයට ගන්න ඕනේ. ඒක තමයි කළ යුතු දේ. ඔව් ඔබතුමා සඳහන් කළේ ඉතාමත් වටින කාරණයක්. අපි වර්තමානයේ පවතින අර්බුදය තුළ අපිට විවෘතව වෙළඳපළ විවර වෙලා තිබෙනවා අවශ්‍ය දේවල් අපිටම නිෂ්පාදනය කරගන්න සහ අපනයනය කරන්න. ඉතින් ඒ නිසා ඒ දේශීය අවශ්‍යතාවය හඳුනා ගැනීම කර්මාන්තකරුවන් මේ වෙලාවේ සූක්ෂමව කටයුතු කළ යුතුම අවස්ථාවක්. නිසා දැනට කර්මාන්තකරණයේ නියැලීලා ඉන්න කෙනෙක්ට උනත් වජිර මහත්මයා පුළුවන් නේද තමන් කරන නිෂ්පාදනයේ සමගම තමන්ගේ වපසරිය පුළුල් කරන්න. තවත් අලුත් නිෂ්පාදන සඳහා යොමු වෙන කර්මාන්තයේ ධාරිතාවය වැඩි කරන්න. ඒ නිසා කර්මාන්තකරුවන්ටත් මේක හොඳ අවස්ථාවක්. අලුත් කෙනෙක්ට වගේම කර්මාන්තකරුවන්ට. ඔව්. ඔබතුමිය මාව කියවලා කතා කරනවා වගේ මට නිකන් දැනෙන්නේ. ඔව් මම ඒක කරනවා දැන්. ඔව් මම ඒක කරනවා. මම ශීතකරණ වාණිජ්‍ය ශීතකරණ නිෂ්පාදනයෙන් immediately පැන්න හොටෙල් කිචන් equipments වලට. හොටෙල් කිචන් equipments වලින් මේ වෙලාවේ මම sophisticated hotel kitchen equipments කියන පැත්තටත් පැන්නා. ඒ කියන්නේ කොම්බි oven, conveyors oven නිෂ්පාදනය කරන්න. කා සඳහාද? ලංකාව වගේම ඕවර්සීස් මාකට් එකටත්. හැබැයි මේවා කරේ මහ පරිමාණයෙන් නම් නෙමෙයි. මොකද අපි මේ ඉමීඩියට්ලි වෙන වෙනස්කම් නිසා අපිට දැන් පුළුවන් එල්ලිලා යන්න කර්මාන්තකරුවන්ට. ඕකට කියන්නේ ඩයිවර්සිෆයි වෙනවා කියලා. ඒ ඩයිවර්සිෆිකේෂන්ස් වලට හොඳ අවස්ථාවක් මේක. පහුගිය කාලේ අපේ හිටපු කර්මාන්ත ඇමතිතුමා අපේ ආයතනයට ඇවිල්ලා විසිට් කරලා එතුමා විමතියටපත් වුණා. ඔයගොල්ලෝ මේව හදනවද? අපි හදනවා. මොනවද කරන්න ඕනේ? ඉතින් ඒ වගේ තත්යකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මං හරි ආසයි මේ වෙලාවේ කර්මාන්තකරුවන්ට කියන්න. මම මේ වෙලාවේ කර්මාන්තකරුවන්ට හඬනගා කියනවා වෙනස් වෙන්න දැන්. ඔයගොල්ලෝගේ ශේෂ්ඨයේම ඉන්න එපා. පොඩ්ඩක් ඒව ඈත් කරන්න, එක්ස්පෑන්ඩ් කරන්න.
තව මොනවද යන්න පුළුවන් යන්න මොනවද ඔපචුනිටිස් තියෙන්නේ ඒ ඔපචුනිටිස් තමාගේ හැකියාව අනුව ෆිල්ටර් කරගෙන මේ වෙලාවේ කරන්න මාකට් එක ග්‍රැබ් කරන එක තමයි අමාරුම දේ තව කෙනෙකුට අයිති කරගත්තු පංගුවක් එතුමාගෙන් කඩලා අපේ ආයතනයකට ගන්න එක ලේසි නෑ ඒකට අවුරුදු ගණනාවක් යන දෙයක් මේ මාස කීපයෙන් ඇවිල්ලා ඉතින් අපිට ගන්නයි මම කර්මාන්තකරුවන්ට බොහොම ආරාධනාත්මකව කියනවා මේ අවස්ථාවන් ටික ගන්න. ඔව්. ඊටාත්ම වටිනවා මේ කතා බහ කර්මාන්තකරුවන් වෙනුවෙන් අපි මේ වගේ අවස්ථාවක් ලබා දෙන්නේම අපි රටේ අනාගතයේ වශයෙන් දිගුකාලීන සංවර්ධන අපේක්ෂාවන් සහිතව කටයුතු කරද්දී කර්මාන්තකරණයේ ප්‍රවර්ධනය දැඩිව අපිට මේ යුගයේ දැනෙනවා. ඒ නිසා තමයි ලෝකයේත් එක්ක තරඟ කරන්න, ආසියානු කලාපයත් එක්ක තරඟ කරන්න අපේ රටේ වෙළඳපොළ කර්මාන්ත තුල දියුණු ප්‍රගමණයකට ගෙනෙන්නකට අපිට උවමනායි. ඒ නිසාම තමයි කර්මාන්තකරුවන් සඳහා අපි යම් ඉඩකඩක් අපේ ජීවිතාර්ථ මැදිරිය තුළ ලබා දෙන්නේ. ඒෂියන් ටීල් ඉක්විප්මන්ට් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂතුමා වජිර කුමාර සිල්වා මහත්මයා අද අපිත් එක්ක එකතු වෙන ඔබතුමාට බෙහෙවින් ස්තුතියි මේ වටින කතා බහට අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබතුමාට ආයිබෝන් කියලා අපි සමුදෙනවා. ආයිබෝන්. අපි ආරාධනා කරනවා ඔබට රැඳිලා ඉන්න ජීවිතාර්ථ සමගින් දිගින් දිගටම අපි සූදානම් මෙවැනි අපේ රටේ ආර්ථිකයට දායකත්වය ලබා දෙන නිර්මාණශීලී අවදානම් වලට මුහුණ දෙමින් අභියෝග බාර ගන්න කර්මාන්තකරුවන් සමග ඔවුන්ගේ අත්දැකීම් කතා කරන්න, ඔවුන්ගේ අදහස් බෙදා හදා ගන්නට රැඳිලා ඉන්න හරිත ටීවී සමගින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි हरित रूप वाहिनी नालिका भई වියලුණු දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිට බත බුලතින් මගේ රට සරු කරවන ගොවිතේ පිට සවි ශක්තිය අයදින රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි रसक सिसारा सरन चारिकावई हरित रूप वाहिनी नालिकावई ගලනා හැල දොල වැඩෙනා ගහ පොළ සත් වග සුරකින්න බවට සපත කළ දේකුල මලේ දීග ඉවත හල මිනිසක් කමරක සිත් සුවපත් කළ රසක සිසාරා සරණ චාරිකාවයි हरित रूप वाहिनी नालिकावई रसक सिसारा सरन चारिकावई हरित रूप वाहिनी नालिकावई අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා रसक सिसारा सरन चारिकावई हरित रूप
नालिका भई रसत सिसारा स्वर्ण चारिका भई हरित रूप वाहिनी नालिका